ආයුබෝවන් සියලුම දෙනාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල විකාශන ඒකකය වන ජපුර වොයිස් සංවිධානය විසින් ජපුර වොයිස් TV හරහා සිදු කරන හෙවන නිල සාකච්ඡාව සමගයි ඔබ මේක් වන්නේ. COVID-19 COVID-19 තත්ත්වය යටතේ අප විශ්වවිද්‍යාලයේ වර්තමාන තත්ත්වයත් විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමෙන් පසු ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වශයෙන් අප ඊට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් හරවත් සාකච්ඡාවක නියැලෙන්නටයි අපගේ මේ සූදානම. ඒ සඳහා අප ආරාධනය පිළිගනිමින් අප විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් වෛද්‍යවරුන් 5 දෙනෙකු අද අප හා සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම කිව යුතුයි වර්තමාන මේ තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් ලෙසත් පීඨයක් ලෙසත් රට වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ඔවුන් ඉතාමත්ම කාර්යබහුල තත්ත්වයක් යටතේ වුව අප හා සමග සම්බන්ධ වන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වශයෙන් ඔබ මේ තත්ත්වය පිළිබඳව දැනුවත් වීම ඉතාමත්ම වැදගත් වන නිසා. එසේනම් සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර අපගේ විද්වත් මණ්ඩලය හඳුනා ගනිමු. වසත් ඔව් රොමේෂ්, මේ මොහොතේදී අපි සූදානම් වන්නේ අද විද්වත් කතිකාව සමග එකතු වන අපේ ආරාධිතයින් ඔබට හඳුන්වා දෙන්නටයි. ප්‍රථමයෙන් දෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශුද්ධ ජීව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශුද්ධ ජීව විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාරි දිසානායක මහත්මිය, ප්‍රජා සෞඛ්‍ය විද්‍යා පිළිබඳ අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශාමිනී ප්‍රතාපන් මහත්මිය, කායික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්දිමානි උඩුගොඩගේ මහත්මිය, ඒ වගේම වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය සාගරී ද සිල්වා මහත්මිය අප හා එක්වනවා. ඔවුන් මේ මොහොතේදී අපේ විද්වත් කතිකාවට ආදරයෙන් යුතුව අපි පිළිගනු ලබනවා. චමෝදී ඔව් වසත්. එසේනම් අපි දැන් සූදානම් වන්නේ මේ වැඩසටහන් මාලාවේ තෙවන නිල කතිකාවත මෙතෙන් පටන් ආරම්භ කරන්නට. මා කැමති මුලින්ම යොමු වන්නට මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියනි ඔබතුමිය වෙත. මහාචාර්යතුමියනි, මේ වන විට වර්තමානයේ වන විට COVID-19 වසංගතයේ ගෝලීය තත්ත්වය එවැගේම ශ්‍රී ලංකාව තුළ මේ වෛරසයේ ව්‍යාප්ති මට්ටම මොන වගේ තත්ත්වයක පවතිනවාද? ඒ වගේම ඉදිරි අනාගතයේදී මේ වෛරසය කුමන තත්ත්වයකට පත් වේවිදයි අපිට අපේක්ෂා කළ හැකිද? මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස දැන ගැනීමට කැමැතියි. දැනට ගෝලීය තත්ත්වය එන්න ටිකක් උත්සන්න වීගෙන යනවා කියලා ඔයගලන්ට තේරෙනවා ඇති. දැන් මිලියන 5කට වඩා කොවිඩ් රෝගීන් හඳුනාගෙන තියෙන ලෝකයේ ඇත්තටම ලක්ෂ 3මාරකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේන් බටහිර රටවල් තමයි ගොඩක්ම මේ රෝගීන් ගොඩ බහුතරයක් ඉන්නේ. හැබැයි බ්‍රසීලය ඒ වගේ ලැටින් ඇමරිකන් කන්ට්‍රීස් සහ මැද පෙරදිග රටවල් වලත් මේක බහුලයෙන් ප්‍රචාරය වෙනවා. හැබැයි මරණ සංඛ්‍යාව දකුණු ආසියාවේ රටවල් වල අඩු වෙලා තියෙනවා. දැන් ලංකාව ගත්තොත් එහෙම ඇත්තටම අපි පළවෙනිම කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගත්ත ගමන්ම ලංකාවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරා. ඉතාමත් දැඩි ආකාරයෙන්. ඒකින්ද අපේ ලංකාවේ ඒ වසංගතයේ සෑහෙන දුරට අපිට පාලනය කර ගැනීම හැකියාව ලැබුණා. ඉතින් ඊට පස්සේ ඉතාම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයෙන් ඉතාමත්ම සූක්ෂම ලෙස අර කන්ටැක්ට් ට්‍රේසින් කරන එක කරා. ඉතින් ලංකාව මේක ඇත්තටම මේ අනුක තාක්ෂණයේ එච්චර දියුණු රටක් නෙවෙයි. ඒත් ඉතාමත් සුළු කාලයක් ඇතුළත PCR ලැබ් ගොඩක් ලංකාවේ විශ්වවිද්‍යාලවල ආරම්භ කරන්න හැකියාව ලැබුණා. ටෙස්ට් දවසකට ටෙස්ට් කරන ප්‍රමාණය ගොඩාක් අධික විදියට වැඩි කරන්න පුළුවන්කම වුණා. ඒකින්ද සතුටුයි කියන්නේ මේ අවස්ථාවේ ලංකාවේ අර කොරෝනා වෛරසයේ සමාජගත වීමක් වෙලා නැහැ. ඒක පාලනය කර ගැනීමට හැකි වෙලා තියෙනවා. දැන් තියෙන්නේ අර නාවික හමුදාවේ අය අතර මේක පිටර යාමක් තියෙනවා. ඊට අමතරව ඇත්තටම මේ ඊයේ පෙරේදා නම් සෑහෙන ඩුබායි සහ මැදපිරිදිග රටවල් වල සහ පිට රටින් ආපු අයගේ මේ රෝගය වාර්තා වුණා. ඇත්තටම අවස්ථාවකට මෙන් 3 දෙනෙක් දැනට ICU එකේ ඉන්නවා. එහෙම පිට රටින් ආපු අයට කොරෝනා ආසාදිත වෙලා. ඉතින් මේකට කරුණු කිහිපයක් තියෙන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ ඇතුළතම කොරෝනා හැදිච්ච අයට එච්චර
අමාරු වෙන බවක් අපිට දැකින්න ලැබුණේ නැහැ. ඇත්තටම අර පිටරටින් මුලදීත් ලංකාවේ ගොඩක් අමාරුනේ සහ ඇත්තටම අර අවාස්තනාවකට ජීවිතක්ෂයට පත් වුණේ පිටරටින් ආපු අය. දැනටත් අර මැද පෙරදිගින් ආපු 3 දෙනෙක් ICU එකේ ඉන්නවා සහ කිහිප දෙනෙකුට ටිකක් අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා. ඉතින් අපි ඒකින්ද මේ ආසාදනය විහිළුවකට ගත යුතුනේ. අපි දැන් මේක ඉවරයි කියලා අපි සෑහීමකට පත් වෙන්න බෑ. දිගටම අපි සමාජ දුරස්ථභාවය සහ අනිත් දේවල් පවත්වා ගන්න යන්න ඕනේ. අනිත් එක මේක පොඩ්ඩක් හරිය සමාජ දුරස්ථභාවය සහ අනිත් ඒවා ලිහිල් කළොත් එහෙම මේක සමාජගත වීමට ලොකු අවදානමක් තියෙනවා. මොකද අපේ ලංකාව දිගට මෙහෙම ඇන්තර නීතිය දාලා මෙහෙම දිගටම පවත්වා ගන්න බෑ. ඒකින්ද තමයි මම හිතන්නේ අර ටෙස්ටිං ප්‍රමාණය වැඩි වෙනකන් පොඩ්ඩක් ඇන්තර නීතිය දිගු කරන් හිටියේ. දැන් අපේ ජාවල්පුර විශ්වවිද්‍යාලයේ ඇත්තටම ටෙස්ටිං ගත්තොත් එහෙම අපි දවසකට දැන් 200 ගාණක් 300 ගාණක් කරනවා. පෙරේදා නම් 463ක් කරා. ඒ වගේ ඉතින් දිවා රෑ මහන්සි වෙලා ඔක්කොම ලංකාවේ එහෙම රසායනාගාර මහන්සිලා මෙහෙම පරීක්ෂණ කරනවා. මේ පරීක්ෂණ තව අඩුම ගානේ තව අවුරුදු දෙකක්වත් යන්න වෙනවා. මොකද ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔක්කොම නැවත විවෘත කරන්න වෙනවා. එතකොට මම හිතන්නේ යම් කිසි දවසක ගොඩක් නුදුරු අනාගතයේ ගොඩක් ගුවන් යානා ලංකාවට පැමිණෙන. එතකොට මේක සමාජගත වීම වළක්වා ගැනීම අපි හැමෝගෙම වගකීමයි. ඉතින් ඒකින්ද දැනට තත්ත්වය හොඳ වුණාට මේක අපිට යම් කිසි අවුරුදු දෙකක්වත් අපිට මේ විදියට යන්න වෙනවා. ස්තුතියි. ස්තුතියි මහාචාර්යතුමියනි. ඒ වගේම මම කැමතියි තවත් විශේෂ කරුණක් පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරන්නට. මහාචාර්යතුමියනි, මේ COVID-19 වසංගතයේ ආරම්භයත් එක්ක විශේෂයෙන් රටවල් යම් ප්‍රතිශක්තිකරණ එන්නතක් කොමේ වෛරසය මැඩ පවත්වන්න පුළුවන් එන්නතක් සොයා ගන්න යොහුස්සුළු වෙනවා. හැබැයි ඒ අතරතුරදීම ඇමරිකාව, එංගලන්තය වගේ බටහිර රටවල් ප්‍රකාශ කර සිටිනවා පුද්ගලයන් තුළින්ම ස්වයං ප්‍රතිශක්තිකරණයක් herd immunity තත්ත්වයක් ඇති වෙන තුරු ගොඩ නැගෙන තුරු මේ වෛරසය පාලනය කළ නොහැකි බවට. මහාචාර්යතුමනි, ඔබතුමිය මේ පිළිබඳ මොන වගේ අදහසක්ද දරන්නේ? එහෙනම් මම හිතන්නේ ඇත්තටම බටහිර රටවල් වල වසංගත රෝග මීට ඉස්සෙල්ලා අපේ ආසියාතික රටවල් වල විතර එහෙම හැදිලා නැහැ මේ නුදුරු අනාගතයේ. දැන් අපේ ලංකාව වගේ ගත්තොත් එහෙම ඩෙන්ගු ගොඩක් තියෙනවා සහ වෙන ආසාදිත තියෙනවා. ඒකට අපේ මේ රටවල් වල අයට මේ වසංගත රෝග පුරුදුයි සහ ඒකට කොච්චර දරුණු විදියට බලපාන්න පුළුවන්ද කියලා අපේ රටවල් වල මේ නුදුරු ළඟම ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඒතර ඇත්තන බටහිර රටවල් වල කරපු වැරද්දක් තමයි ඒගොල්ලන් දැන් දන්නවා ඒක. මේ herd immunity ඇති කරලා මේ වැඩේ ගොඩ එන්න පුළුවන් කියලා හිතපු එක. ඒකෙන් ඒ වැඩේ එහෙම බලාපොරොත්තුවක් තියාගත්ත හින්දා විශේෂයෙන්ම එංගලන්තේ වගේ රටවල් වල විශාල පිරිසක් ජීවිතක්ෂයටපත් වුණා. මොකද මේක අර සාමාන්‍යයෙන් ෆ්ලූ ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරසයක් නෙවෙයි. ඉතින් ඒ රටවල් වල නම් 4.5% විතර දෙනෙක් හැදෙන අය මරණාසන්න කියන්නේ ඇත්තම ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් ඒකින්ද ඒ තත්ත්වයට herd immunity ඇති කරගෙන මේන් ගැලවීම හදන එක දැන් ඒක එච්චර මම හිතන්නේ ඒ රටවල් වල ඒක එහෙම වැඩ ක්‍රියාවලියක් අනුගමනය කරන්නේ දැන් ඒගොල්ලොන් පැත්තට සමාජ දුරස්ථාවය රැකගෙන ඇත්තටම අර flattening the curve ඒ කියන්නේ අර පුළුවන් තරම් අඩු ප්‍රමාණයක් ඒක පැතිරෙන විදියට තමයි ඒක කටයුතු කරන්නේ. දැන් එන්නතක් ගැන කතා කරොත් එහෙම එන්නත් ගොඩාක් ලෝකෙ හැමතැනම පරීක්ෂණ කරනවා නිපදවනවා. හැබැයි ඒ පරීක්ෂණ මූලික සායනික පරීක්ෂණ තමයි දැනට යන්නේ. ඒකට මේ මූලික සායනික පරීක්ෂණයකින් එන්නතක් හැදිලා බිලියන් ගානකට දැන් ලෝකෙ ඉන්නවනේ බිලියන් ගානක් පුද්ගලයන්ට ඒක නිෂ්පාදනය කරලා ඇත්තටම ඉස්සෙල්ලාම එහෙම එන්නතක් හැදුවොත් අපි මේ ලංකාව වගේ රටවල් වලට නෙවෙයි ඉන්නේ සල්ලි තියෙන රටවල් වලට. ඒකට ඔයාට සහ මට මේ එන්නත ලැබීමට අවම වශයෙන් තව අවුරුදු දෙකක්වත් යනවා. සාර්ථක එන්නතක් හැදුනොත් එහෙම. එතකොට අපි කියන්නේ තව අවුරුදු දෙකක් කියන්නේ සෑහෙන ලොකු කාලයක් මේ විදිහට ජීවත් වෙන්න. ඉතින් අපිට දැන් මේ වගේ තර්ජන ඇවිල්ලා තියෙනවා කවුරුවක්වත් හිතුව නැති ආකාරයේ. ඉතින් එතකොට අපි ඇත්තටම පුළුවන් විදිහට මෙහෙම කොහොම හරි සමාජ දුරස්ථතාවය පාවිච්චි කරලා වෙන ක්‍රියාමාර්ග අරගෙන මෙහෙම ටෙස්ටිං කරලා ඉස්සෙල්ලාම ඉක්මනටම එහෙම ආසාදිතයන් අඳුරගෙන ඒගොල්ලන්ව අර අයිසොලේට් කරලා ඒ ක්‍රියාමාර්ග සෑහෙන තව අවුරුදු දෙකක්වත් මෙහෙම ඉදිරියට යන්න වෙනවා ඉතින්. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මහාචාර්යතුමියනි ඔබතුමියට. වසත්
ඔව් චමෝදි මීළඟ ප්‍රශ්නය අපි යොමු කරන්නට සූදානම් වන්නේ වෛද්‍ය තුෂාරි දිසානායක මහත්මිය වෙතටයි. ප්‍රථමයෙන්ම මම දැනගන්නට කැමතියි මේ මොහොතේ අධ්‍යාපනික කටයුතු පාසල් විශ්වවිද්‍යාල විවෘත කිරීමට රජයේ ඒ වගේම විශ්වවිද්‍යාල ආයතන පවා යොහුසුළු වෙනවා. මොකද අධ්‍යාපනය කියන දේ අපිට මේ තත්වයේ තුලදී පසුපසට දමන්නට බෑ. නමුත් මේ වගේ වසංගත කාලයක් තුල විශ්වවිද්‍යාලය නැවත විවෘත කළොත් සිසුන් අතීතයේදී අනුගමනය කළ පුරුදු වලට වඩා දෛනික ජීවන රටාවේ කුමන වෙනස්කම්ද ඇති කරලා ගත යුතු වන්නේ. විශේෂයෙන්ම කිව්වොත් දේශන ශාලාවලදී වුන් හැසිරිය යුත්තේ කොහොමද? ආපන ශාලාවලදී ඒ වගේම විශේෂයෙන් ක්‍රීඩා සංගීත සංගම්වල ඉන්න ශිෂ්‍යයන් මේවට මුහුණ දී මේ වෛරසයෙන් ආරක්ෂා වෙලා උන්ගේ කටයුතු පවත්වාගෙන යන්න දෛනික ජීවන රටාවේ ඇති කරගත යුතු වෙනස්කම් මොනවද කියලා දැනගන්නට කැමතියි. ඔව් වසත් දැන් අපි දන්නවා මේ ගෝලීය වසංගත තත්ත්වය නිසා ලෝකෙ හැම දෙනාගේම ජීවන රටාව අපිට වෙනස් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපේ විශ්වවිද්‍යාලයටත් ඒක පොදුයි. විශ්වවිද්‍යාලයේ ඉන්න සියලුම දෙනා, ඒ කියන්නේ ශිෂ්‍යයන්, ආචාර්ය මණ්ඩලය, අනිකුත් සේවකයන් මේ සියලු දෙනාම තමන් දැනට අපි පුරුදු වෙලා හිටපු ජීවන රටාවට වඩා සමහර වෙනස්කම් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒකෙදි හැම දෙනාටම විශ්වවිද්‍යාලයේ හැම දෙනාටම ලොකු වගකීමක් තියෙනවා. හැමෝම එකතු වෙලා ඒ දේවල් කරන්න ඕනේ තමන්ගේ අනුන්ගේ ආරක්ෂාව සඳහා. මොකද හැම දෙනාම මේ අවදානමෙන් ගැලවීමට අපි හැමෝම එක වගේ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඔයා කිව්වා වගේ අපි බලමු දැන් ශිෂ්‍යෝ විදිහට විශ්වවිද්‍යාලය ඇතුලේ ඔයගලන්ට මොනවද කරන්න පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ හොඳටම දන්නවා අපි මේ අවදානම් අඩු කිරීම සඳහා කියන ප්‍රධානම දෙයක් තමයි දෑත් පිරිසිදු කිරීම. එතකොට ඒක ඊටාම වැදගත් කාරණයක්. විශ්වවිද්‍යාලය ඇතුළතදී නිතරම තමන්ගේ දෑත් පිරිසිදුව තබා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. ඒකට අපි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ සබන් සහ වතුර. එතකොට නිතරම සබන් සහ වතුර පාවිච්චි කරලා නියමිත ආකාරයට හොඳින් අත සේදීම මගින් බොහෝ දුරට අපේ අත්වල තියෙන විස බීජ වෛරස් අපිට අයින් කරගන්න පුළුවන්. මොකද අපේ අත් නිතරම අපි තියෙන වටපිට තියෙන දේවල් උපකරණ පෘෂ්ඨ එහෙම අත ගන්න නිසා අපේ අත්වලට මේ විස බීජ එනවා. එතකොට නිතර අත සේදීම අපි ඇතුලේ ඉන්න හැම වෙලාවකම හැකි සෑම විටම නිතර හොඳින් සබන් දා අත සේදීම ඉතාම වැදගත් කාරණයක්. එතකොට සමහර වෙලාවට ඒ වගේ නිතර සබන් සහ වතුර පාවිච්චි කරලා අත සේදීම අමාරු නම් අපිට පුළුවන් hand sanitizer එකක් පාවිච්චි කරන්න. එතකොට hand sanitizers අපි මේක ඉතාම හොඳයි අපි පුරුදු වෙනවා නම් හැමදෙනාම තමන්ට කියලා hand sanitizer පොඩි බෝතලයක් ළඟ තියාගන්න. එතකොට අවශ්‍ය හැම වෙලාවෙදිම ඒක පාවිච්චි කරන්න පුළුවන් අත් පිරිසිදු කර ගැනීම සඳහා. එතකොට තව වැදගත් දෙයක් තමයි hand sanitizer එකක් ගැනීමේදී බලන්න ඕනේ ඒක හොඳ තත්ත්වයේ එකක්ද කියලා. මොකද හොඳ තත්ත්වයේ hand sanitizer එකක ඇල්කොහොල් ප්‍රතිශතය 65ක් හොයි 70ක් පමණ තිබිය යුතුයි. ඒ වගේ හොඳ ප්‍රමිතියේ නිෂ්පාදනය තමයි අපි ගන්න කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ hand sanitizer එකක් පාවිච්චි කිරීමේදී. ඒ වගේම දැන් ඒක අපි කතා කරේ අත් පිරිසිදුව තබා ගැනීම ගැන. එතකොට අපි දන්නවා අත්වලට මේ වෛරස් විස බීජ එන්නේ අපි පරිසරයේ තියෙන දේවල් ඇල්ලීමෙන්. ඒතර විශේෂයෙන්ම මේ පෘෂ්ඨ මතු පිටවල් බොහෝ දෙනා අත ගන්න තැන්. බොහෝ දෙනා නිතර අත ගන්න තැන්. ඒ කියන්නේ දොරවල් වල හැන්ඩල්. ඒවා බොහෝ පුද්ගලයන් නිතර අල්ලන තැන්නේ. එතකොට ඒවැ මේ වෛරසය රැඳී තිබීමේ සම්භාවිතාව වැඩි. ඒ වගේම ලිෆ්ට් වල තියෙන යතුරු පුවරු, පොදු දුරකථන ඒ වගේ නිතර අල්ලන තැන්වල ගොඩක් දුරට මේව රැඳී තියෙන්න පුළුවන්.
ඒක නිසා අපි නිතරම පුළුවන් තරම් ඒ වගේ නිතර බොහෝ දෙනා අතපත ගන්න දේවල් ඇල්ලීමෙන් වැළකී සිටීම පුළුවන් තරම් දුරට කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ වගේම අපේ අතට එන විස බීජ අපේ ශ්වසන මාර්ගයට ඇතුළු වෙන්නේ විශේෂයෙන්ම අපි අත්වලින් මූණ ඇල්ලීම නිසා. ශ්වසන මාර්ගයට මේ වෛරස් එක යන්නේ කට, නාසය හෝ ඇස් වලින්. එතකොට අපේ අතේ තියෙන විස බීජ ශ්වසන මාර්ගයට ඇතුල් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මූණ ඇල්ලීම නිසා. එතකොට මේ මූණ අත ගන්න එක ඇත්තටම අපි හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක අපි නොහිතා ඉබේම සිද්ධ වෙන දෙයක්. අපි නිතර නොහිතා කරන දෙයක්. ඉතින් මේ වෙලාවේ අපි පුරුදු වෙන්න ඕනේ හිතාමතාම මේක නොකර ඉන්න. අනවශ්‍ය විදිහට මුහුණ අත ගෑමේ අත ගන්න දෙයින් වැළකීම ඒක අපි හිතලම කරන්න ඕනේ දෙයක්. මොකද අත ගන්න එක නොහිතා සිද්ධ වෙන දෙයක් නිසා. ඒ විදිහට මේ අත්වල පවිත්‍රතාවය ලබා ගැනීම වැදගත්. ඒ වගේම අත්සේදීම් පහසු වීම සඳහා මම මේ වෙලාවේ කියන්න කැමතියි අපේ අත්වල පළඳන දානේව තියෙනවානේ මුදු ඒ වගේම වලලු අත්තරලෝසු ඒ වගේ දේවල් පාවිච්චි අඩු කරන එක හොඳයි. මොකද හොඳින් අත්සේදීම පහසු කිරීම සඳහා ඒ වගේම මැණික් කටුව ළඟට දිග ඇඳුම් ඇඳීමෙන් වැළකීමත් පහසුයි හොඳින් අත්සේදීම පහසු කිරීම සඳහා. ඒ වගේ සුදුසු අත්කොට ඇඳුම් සහ අත්පළඳන හැකිතරම් දුරට අඩු කිරීම. ඊළඟට අපේ වැදගත්ම කාරණය තමයි සමාජ දුරස්ථභාවය. social distancing කියලා කියනවා. එතකොට මේ සමාජ දුරස්ථභාවය කියන එකෙන් අදහස් කරන්නේ අපි හැම වෙලෙම තව කෙනෙක් එක්ක යම්කිසි පරතරයක් තබා ගැනීම. එතකොට මේ වෛරස් රෝග වලින් ආරක්ෂා වීම සඳහා අපි කියනවා අඩුම 1 මීටර්. ඒ කියන්නේ මීටරයක අවම දුරක්. මීටර් දෙකක් නම් වඩා හොඳයි. මීටරයක අවම දුරක් දෙදෙනෙකු අතර පවත්වා ගන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ ලෙක්චර් හෝල් එකක හිටියා වුණා. හොස්ටල් එකේ ඉඳිද්දි වුණා. කැන්ටින් එකේ ඉඳිද්දි වුණා. වෙන ඕනම තැනකදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් එක එක්කෙනා ලං වෙලා එක්රොක් වෙලා ඉන්නේ නැතුව මේ අවම මීටරේ දුර පවත්වා ගැනීම ගැන. ඒ වගේම එක්රැස් වීම. බොහෝ දෙනෙක් එකට එක්රැස් වෙලා කරන වැඩ කටයුතු වලින් පුළුවන් තරම් වැළකෙන්න. ඒ කියන්නේ ක්‍රීඩා විනෝද වීම සාද ඒ වගේ දේවල් වලින් හැකිතරම් දුරට වැළකී සිටින්න. මොකද ගොඩක් දෙනෙක් එකට එකතු වීමෙන් මේ රෝගය පැතිරී යාමේ අවදානම වැඩි වෙන නිසා. ඒ වගේම අපි දන්නවා අපේ ශිෂ්‍යාවෝ කෑම කන වෙලාවට හුඟක් කැමති එකම බත් පාර්සලේ එකම පිඟානෙන් බෙදාගෙන කීප දෙනෙක් කනවා. ඒක මේ කාල සීමාව තුලදී ඒ වගේ දේවල් වලින් වැළකී සිටීම හොඳයි. ගෙදර ඉඳලා එනවනම් නිතරම තමන් ගෙදරින්ම කෑම එකක් අරගෙන එන්න. ඒ වගේම තනිවම ආහාර අනුභව කරන්න බෙදා ගැනීම එච්චර සුදුසු නැහැ මේ කාලයේ මේ අවදානමෙන් ගැලවීම සඳහා. ඒ වගේම අනිත් බඩු භාණ්ඩ පිඟාන් කෝප්ප දැන් කැන්ටින් එකේ දුන පිඟාන් කෝප්ප හැන්දි ඒ වගේ දේවල් හවුලේ පාවිච්චි කරන්න එපා. වතුර බෝතලයක් වුණත් Tamanටම කියලා තනි වතුර බෝතලයක් තියාගන්න ඒක ෂෙයා කරන්න එපා. ඊට අමතරව ඔයගොල්ලෝ දැන් හොස්ටල් එකේ වුණත් කොහේ හරි ඉන්නකොට අනිත් භාණ්ඩ වුණත් පොත්පත් පෑන් පැන්සල් ඇඳුම් ආභරණ ඒ වගේ දේවල් එකිනෙකා අතර හුවමාරු කරගෙන හවුලේ පාවිච්චි කිරීමෙන් වළකින්න මේ කාලේ. ඒ වගේම තමයි දැන් හොස්ටල් එකේ ඉන්නකොට පුළුවන් තරම් හොඳින් වාතාශ්‍රය ලැබෙන විදිහට ජනෙල් දොරවල් ඇරලා තියෙන එක. පුළුවන් තරම් එයා කන්ඩිෂන් පාවිච්චියෙන් වැළකීලා ලෙක්චර් හෝල්ස් වල වුණත් අනිත් තැන් වල වුණත් පුළුවන් තරම් හොඳින් වාතාශ්‍රය ලැබෙන විදිහට කටයුතු කිරීම තමයි වඩා සුදුසු වෙන්නේ.
ඒ අරුණකොට තව අපිට වැදගත් දෙයක් තියෙනවා respiratory etiquette. ඒ කියන්නේ ශ්වසන ස්වස්ථතාවය. අපි කාට හරි හදිස්සියෙන් කිඹුහුමක් යන්න පුළුවන්. කැස්සක් එන්න පුළුවන්. එතකොට අපි පරිස්සම් වෙන්න ඕනේ අපි ළඟ ඉන්න කෙනෙකුගේ මූණට කහින් නැතිව අපි ඒ කැස්ස හෝ කිවිසුම ආවරණය කරගන්න. එතකොට අපි සාමාන්‍ය දැන් කියන්නේ වැලමිට හෝ අතේ උඩ බාහුව ඒ ප්‍රදේශයෙන් මුව සහ නාසය ආවරණය කරගන්න කියලා අතින් කට හරි නහය හරි වසා ගන්න නැතුව මොකද එතකොට අතට විස බීජ එන නිසා ඒ වෙනුවට වැලමිට ප්‍රදේශය හෝ අතේ උඩ බාහුව පාවිච්චි කරන්න. ඒ වගේම මේ කාලේ හොඳයි පුරුදු වෙන්න අවට පරිසරයට කෙල නොගසා සිටීම ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව දැන් අපි රෙකමෙන්ඩ් කරලා තියෙනවා මුහුණු ආවරණ පළඳින්න කියලා. එතකොට විශේෂයෙන්ම දැන් අපි විශ්වවිද්‍යාලය ආරම්භ කළාට පස්සේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඒ වුණත් හැම වෙලාවෙම මුහුණු ආවරණය පැළඳීම වැදගත්. ලෙක්චර් හෝල් එකේදී අනිත් තැන්වලදී සුදුසු පරිදි નિયમિત විදිහට මුහුණු ආවරණය පැළඳින්න ඕනේ. හරි ක්‍රමයට කළ යුතු දේවල් නොකළ යුතු දේවල් තියෙන මුහුණු ආවරණ පැළඳීමේදී ඒක හරියට දැනගෙන සුදුසු විදිහට ඒක පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඉතාම ඉක්මනින් යුනිවර්සිටි එකේ වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දීලා ඒගොල්ලන්ගේ අවවාදවල විදිහට අවශ්‍ය පරිදි වැඩ කරන්න. ඒ වගේම තමන්ගේ පුද්ගලික සනීප ආරක්ෂාව හොඳින් පවත්වා ගැනීමෙන් හුඟක් දුරට මේ වෛරස් පැතිරීම වළක්ව ගන්න පුළුවන්. මේ වගේ දේවල් ගොඩක් අමාරු දේවල් නෙමෙයි. අපිට ලොකු චේන්ජස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ හැසිරීමේ හෝ ජීවන රටාවේ. මේ වගේ පොඩි දේවල් ටිකක් කිරීමෙන් ඒවට පුරුදු වීමෙන් අපිට ලොකු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ හැමදෙනාම මේ දේවල් ගැන දැනුවත් වෙලා හැමෝම ඒවා ඒ විදිහට කරන එක. ස්තුතියි වෛද්‍යතුමියනි. ඊළඟ ප්‍රශ්නයක් යොමු වන්නේ ඔබටමයි. විශේෂයෙන්ම මේ COVID-19 එහෙම නැත්නම් කොරෝනා වෛරස් තත්ත්වය උද්ගත වීමත් එක්කම විශේෂයෙන්ම තවත් කතා බහට ලක් වුණු මාතෘකාවක් තමයි විෂ බීජ හරණය සහ විෂ බීජ හරණ කුටි. රජය විසින් රාජ්‍ය ආයතන ආරම්භ කිරීමේදී පෞද්ගලික ආයතන ආරම්භ කිරීමේදී ප්‍රථමයෙන් ප්‍රකාශ කළා විෂ බීජ හරණ කුටි ස්ථාපිත කළ යුතුයි කියලා. නමුත් අද වන විට වර්තමානයේ මෙය පිළිබඳව විවිධ මත පළ වෙනවා. ස්ථාපිත කළ යුතුද කළ යුතු නැද්ද කියන මාතෘකාව පිළිබඳ. විශ්වවිද්‍යාලය ආරම්භ කළහොත් අපි මේ විෂ බීජ හරණ කුටි ස්ථාපිත කිරීම වැදගත්ද? එහෙම වැදගත් වෙනවා නම් මේ තුලින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද? මෙම රෝගය වළක්වා ගන්න මේ ඉතාමත් වැදගත් සාධකයක්ද කියලා දැනගන්න කැමතියි. මොකද නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළ වසර දෙකක්වත් යනතුරු අපිට මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යන්න වෙයි. වසර දෙකක්වත් යනතුරු එන්නතක් සොයා ගත්තත් එය ලංකාවට ඒවිද කියන්න අපිට කියන්න බෑ. දැන් මේ අපිට ඒ පිළිබඳව විශ්වාසයක් දැනට නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන විශ්වවිද්‍යාල සිසුන් විදියට අපේ ආරක්ෂාව පිළිබඳ අපි සැලකිලිමත් වෙන්න. ඉතින් විශේෂයෙන් විෂ බීජ හරණය සහ විෂ බීජ හරණ කුට්ටි පිළිබඳව ඔබේ අදහස කුමක්ද කියලා දැනගන්නට ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඔව් වසත්. ගොඩක් හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. මොකද විෂ බීජ හරණය ගැන කතා කරනවා නම් අපි මේ දැනට කතා කරන SARS corona virus 2 කියන වෛරසය තමයි COVID-19 කියන රෝගයට හේතු වෙන වෛරසය. මේ වෛරසය ඉතාම පහසුවෙන් විනාශ කළ හැකි වෛරසයක්. සබන් දාලා සේදීමෙන් විනාශ වෙන වෛරසයක්. අනිත් බැක්ටීරියා සහ බොහෝ අනිත් ක්ෂුද්‍ර ජීවීන්ට වඩා ඉතාම පහසුවෙන් විනාශ වෙන වෛරසයක්. ඉතින් දැන් මේ ඩිස්ඉන්ෆෙක්ෂන් කියන එක
අපි ප්‍රථමයෙන් ඔය disinfection chambers විෂ බීජහරණ කුටි ගැන කතා කරොත් ඒකෙදි දැන් මේ ස්ප්‍රේ කරන ද්‍රාවණ රසායන ද්‍රව්‍ය තියෙනවා ඒවා අපේ ඇඟේ මතු පිටට තමයි ඉහින්නේ ස්ප්‍රේ කරන්නේ එතකොට දැන් වෛරස් එක යම්කිසි රෝගියෙක් ඉන්නවා නම් වෛරස් එක පවතින්නේ එයාගේ ශරීර අභ්‍යන්තරයේ ශ්වසන මාර්ගයේ එතකොට ශරීරයේ පිටතට මේ ද්‍රව්‍ය විදීම මගින් ඒ පුද්ගලයාගේ ඇඟේ තියෙන වෛරසය විනාශ වෙන්නේ නැහැ. ඒ ඉවත් කරන්න බෑ. එතකොට ඒකෙන් පිටට මේ රසායන ද්‍රව්‍ය විදීමෙන් කිසිම ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මෙහිම රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා අනිකුත් අතුරු ආබාධ බොහොමයක් ඇති වෙන්න පුළුවන්. ශ්වසන රෝග, අසාත්මිකතා, ඒ වගේ දේවල් ඇතිවීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම මිනිසුන්ට විතරක් නෙමෙයි ග්‍රහකොළ සත්තුන්ට සහ පරිසරයට මේවා හානිදායකයි විශාල වශයෙන් මේ විදිහට පාවිච්චි කරන එක එයින් තව ලොකු අතුරු ඵල ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මේක ටිකක් වියදම් අධික කටයුත්තක්. ඉතින් දැනට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ මේ විෂ බීජහරණ කෘති මගින් කිසිම ප්‍රයෝජනයක් ඇතිවෙන බවට. මේ රෝගය සම්බන්ධයෙන් එයින් කිසියම් දෙයක් ලැබෙන ඇති වෙනවා කියලා ප්‍රයෝජනයක් ඇති වෙනවා කියලා කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. ඒ වෙනුවට වෙනත් අතුරු ඵල ඇතිවීමේ ඉඩක් තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට අපි ඇත්තටම කරන්න ඕනේ මේ වගේ කිසිම කියන්නේ ඔප්පු කරලා නැති ඒ ගැන කියන්නේ සැක සහිත ක්‍රමවේදයන් වලට යනවට වඩා අපි හොඳින්ම දන්න ඊටාම ඉෆෙක්ටිව් ප්‍රතිඵලදායක අතුරු ආබාධ අඩු වියදම අඩු ක්‍රම ගොඩාක් තියෙනවා අපිට කරන්න. අතසේදීම වගේ දේවල්. right බොහොම ලේසියෙන් කරන්න පුළුවන් අවම ප්‍රශ්න තියෙන දේවල්. එතකොට ඊට අමතරව අපි විෂ බීජහරණය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම අපි ફોකස් කරන්නේ මතු පිටවල් විෂ බීජහරණය කිරීම. මොකද මේ වෛරසය සහිත බිඳිතේ තැන්පත් වෙලා තියෙන්නේ අපි නිතර අල්ලන මතු පිටවල් වල සහ මේ තිරස් පෘෂ්ඨවල. එතකොට ඒ වගේ තැන් අපි විෂ බීජහරණය කළ යුතුයි. ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒවා විෂ බීජ නාශක ද්‍රාවණ වලින් පිස්ස දමා පිරිසිදු කරන්න ඕනේ. සෝඩියම් හයිපොක්ලෝරයිඩ් සහ ඇල්කොහොල් කියන රසායන ද්‍රව්‍ය අපි ඒවට යොදා ගන්නවා. එතකොට දැනටත් විශ්වවිද්‍යාලයේ ඒකම රෙකමෙන්ඩේෂන්ස් අනුව ඒ විදිහට තමයි පිරිසිදු කිරීම කටයුතු කරන්නේ. සබන් දාලා සෝදන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේම මේ වගේ විෂ බීජහරණ රසායන ද්‍රව්‍ය යොදලා ඒ සර්ෆසස් මතු පිට පෘෂ්ඨ විෂ බීජහරණය කළ යුතුයි. එය කිරීම සිද්ධ කරනවා. හැබැයි මේ විෂ බීජහරණ කෘති මුලදී එහෙම ඒක ගැන ලොකු කතාවතක් තිබුණත් පස්සේ ඒකේ අර විද්‍යාත්මක පසුබිමක් නැති බව තේරුම් අරගෙන රජයනොත් ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරා රජයේ ආයතන වලට ඒ අවශ්‍ය නොවන බව. ඒක නිසා යුනිවර්සිටි එකේ විෂ බීජහරණ කුටි පිහිටුවීමට අපේ කිසිම අදහසක් නැහැ. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමියනි. රොමේෂ්. Yes, we next have Professor Shamini Pratapan of Department of Community Medicine. Professor, my question is basically on how students must interact with the external community. For example, all the other doctors just explained how the students will have to take preventive measures inside the university premises, and my question is, there are students who are coming from and also there are students from outer boardings, there are students who are engaged in various part-time jobs and all. Then how these
in such situations they will have to associate with so many different outside people. So madam, how they must interact with them in order to prevent this pandemic? Thank you, Ramesh, for asking that question. Now, the basic answer would be whatever they do inside a university, which we call as a small community, is what they should also do outside. It's that they should build in their best practices as you become senior adults, right? As students become, as they grow older, you all have to build in all these practices. So these practices are what we call as healthy lifestyle practices. So Dr. Tushari has told a lot of these healthy lifestyle practices. Let me just tell you a little bit more when it comes to an outside community. Now, the first thing, let's say respiratory and general hygiene measures, right? So if you look at hand hygiene, whether you are at a job place, whether when the students go for jobs, or whether they are at a bus stand during traveling, wherever you all are, see at least every 20 minutes, see whether you all could find a sink and go and wash your hands with soap and water, or with an alcohol-based rub. Just like Tushari said, you all could even have a small sanitizer in your pocket and you could use that. The best way in a community is see whether you have sinks with the leg pedal on it. So you can always use the leg pedal and wash your hands. If you do not have a leg pedal, the best thing is after washing your hands, close the tap with a tissue and throw the tissue away immediately. Now, in fact, what I feel is Corona coming in, or COVID-19 coming into the country is a blessing in disguise, really, because this is a way, or this is the moment that we try to improve our healthy practices in Sri Lanka. Another good example would be what Tushari was saying, was also sneezing or coughing etiquettes. We should learn to cover our mouth and noses, or when we sneeze, or sneeze onto a bent elbow, or we should use a tissue. What do we do all these years? When we use the tissue, we just throw it away. It is high time that we learn to put these used tissues into a bin for disposal. That's what I said. It is a blessing in disguise. So if you can't find a bin at that particular moment when you're working or when you're outside in the community, keep that tissue in your possession, and then when you color-coded bin, discard them appropriately. The same is also for masks, right? And the other bigger problem that we find in Sri Lanka is spitting on the roads, kela gahanna eka, right? It's not only spit, beetle chewing also. Bulat kalat ekat we spit it on the road. So now when we spit sputum or saliva or bullet onto the road, we are going to spread the virus. So all these years we have seen, when we are traveling also, from the bus they used to spit, and then when somebody walks in front of us, they used to spit, right? And we used to walk on the spit. So it's high time that we as students stop all this spitting, especially when you are traveling. If you want to spit, again, we have to spit onto a tissue or onto a sink, and then see that the spit is washed away. Another thing that when you all are in the community is social distancing. Now, Tushari explained what social distancing was. Minimum was 1 meter, and maximum, if you could have 2 meters, it's good. We in Sri Lanka, we have to change our etiquettes in social distancing also. It's quite common for us not to stand in queues. It's hardly we see a queue in banks or supermarkets. So it is not at all difficult. Just like Dr. Tushari said, once we get this practice into our system, it stays in. It's a best practices that we build in. So in the past, although we had never stayed in queues, this is the right time for us to change our behavior. And I would guarantee that if we do not change now, it will be difficult for us to change in the future. So even if it is a small shop or a bus stand or in your workplace, I would suggest stay in the queue. And those who do not stay in the queue also,
we say stay in the queue with 1 meter distancing, and those who do not stay, we tell them also, explain to them in a nice way, and we not in a harsh way, but we explain to them why social distancing is important, and we tell everybody to come in on a queue. So social distancing, it's not only standing. Example, when you all are traveling or in your workplace also, if it is in a bus, I would advise at the moment not to get into the buses that are crowded, that do not have 50% of the capacity for us to get into. If you get into a bus and if there's a seat with somebody next to you, don't sit on that seat. It's better for you all to stay standing. So that's on trains and public transports and buses also. And just like Tushari said, touching surfaces, the same applies within the university as well as it is outside the university, in the community. We are all students, so you all are in an active stage. So try to not go by lifts. Climb stairs. When you're climbing the stairs also, don't hold on to the rail. Open the door in common places without touching the doorknobs. You can either use your body weight or your elbow to open the doors. Really, they have done a lot of research on this, and it says that on an average, a person touches the face about 3 to 5 times per minute. So unknowingly, when we touch the doorknobs, rails, lift buttons and all that, we may be touching our face again before we wash our hands. So it is just to prevent the COVID infection that these best practices should be built into ourselves, which really would be helpful in the future. Now, another thing that we also say is with the external community is physical activity. Most of us, although we stay close by, we live close by, we use the public transport, or we get into a 3-wheeler and come. Maximum try to avoid the public transport. We could go in for cycling modes, walking, right? So these also increase your physical exercises. And even in the community, it's good to do some gardening, home gardening, so that those gardens come up with vegetables that are free of organics, free of inorganics, so that they'll be organic vegetables that we eat. So it is a total encapsulate COVID in the something that has happened, which is good due to COVID, is what I feel, right? And also in the community, although now most of the areas the lockdown is off or the curfew has been lifted, so it's good to walk around the village, talk to people, do exercise, help the old, help your brothers and sisters, play with your sisters and friends. So those are things that that would help in the future also. In the post-COVID, or even during the curfew hours, it's not good to sit for long periods watching the TV screens or computers. So again, what we would advise is go out and do some, at least a little bit of physical exercise. Now, this is also a time where we want to break the myth of physical exercise, where we say physical exercise means it's a gymnasium with exercise machines and a separate gym kit with shoes and all that. No. So this is also good, is essential to address the myth behind this, and show that physical exercise does not involve gymnasiums and Adidas shoes or any shoes in that matter, or a separate suit and all that. Another thing that I would also advise with the external community is, now during the lockdown, we have reduced a lot on fast foods. We have been cooking home foods, and it is shown on research that there is a 38% increase only for lunch during the lockdown versus the pre-lockdown period. So that means that we are cooking more of vegetables and eating more of fruits, and also it's all healthy home cooked meals. This should continue with the external community in the post-COVID era.
we must see that we have a home cooked meal, because we have been cooking at home for the last 2 months. So to continue cooking and to bring that also to the university when we come back to the university. And also when you when we say so all this time when we were at home, we didn't have sugary drinks. We reduced the consumption of sweets, and we also reduced the carbonated drinks, and the trans fat in pastries and such trans fats which are bad to the community. Also, we reduced it a lot during the COVID era. So in the post-COVID era, what I would suggest is stick to the COVID related meals that we had in the past. And of course, in the external community, if someone says that they had fever or any other symptoms of COVID, it's not only fever plus any other symptoms of COVID, the best would be to advise them to get medical advice immediately. My next question is basically based on how the students who are residing in hostels and boarding houses. Actually, madam, we saw what happened to Sri Lanka Navy, in which people shared common residential areas. So that will be the same thing that will happen to the students who are going to be residing in hostels and boarding houses. So my question is it possible for them to continue their normal way of living in those residential places, or is it necessary to make any structural changes to the way how they are going to be living in these hostels or boarding houses? Yes, Romesh, a tough question. The answer would be when the universities are open. Yeah, when the universities are open, obviously we can't expect the universities to build hostels within a day or two. So the universities, any university in Sri Lanka or in the world in that matter, should think of what would be the number of students who were in the hostels and how many we could accommodate them, taking into consideration, definitely into consideration, the social distancing that we had been talking about. So that is a minimum 1 meter, 2 meters would be the best, right? Now, the hostels, we also, you all will also have students come up with another problem, which we are expecting, that is the boarding houses that you all had been, the students had been at boarding houses. Now these boarding houses may also not like to take in students in the future, right? So we would expect a higher number of students in the hostels than those who were there before, because a few of the boarding students also would come into hostels. Now, taking all that into consideration, definitely the university management would see to that there is social distancing practiced. Now, the answer to that would be, although the universities are going to be open, we are not going to take in all the batches in all faculties at once. Just like the exit strategy that we had for Sri Lanka. We started off with low risk areas, then we went into moderate risk, and then we went into high risk areas. Just like that, the batches will also come in staggered approach. So as I said, staggered approach would be from the final years descending downwards with an adequate number. So let's say we have, just as an example, let's say we have only a hostel that could accommodate 100 students, and we have per batch 50 students, then we could only take in 2 batches for the moment to accommodate into that hostel. Like before, we may not be able to put in 5 or 6 students into a normal size rooms that were there before, but the management would ensure that adequate number, as per the social distancing, as per the size of the rooms in the hostel, would be looked into. Sorry. Now, coming to that question also, there is a thing called, as adults, we are all adults, so there is a thing called social responsibility also, an adult responsibility also when you come into the hostels.
So just like at home, there won't be a lot of difference. Just like at home, when you come into the hostels, at the entrance, you will have to wash your hands, remove your footwear. Like අපි ගෙදර යනකොට footwear ඔක්කොම ගලවලානේ ඇතුළට යන්නේ. ඒ වගේම here also hostels එකට යනකොට we have to remove the footwear at the entrance, and maybe there could be another rack where we could have another pair of footwear අපි hostel ඇතුළේ දාන්න, right? So we may have to do a few changes, and then it is just like I said, adult responsibility. Just before leaving the hostel, plan out how you all are going to come back. Then ගෙදර ආපු ගමන්ම we go straight into the washroom and we change all our clothes and we have a wash. ඒ වගේම you all will have to plan. So before leaving, and the wooden put order, if you all can keep the change clothes, towel, soap, ඒව ඔක්කොම තියලා ගියොත් ආපු ගමන්ම you all can come and have a wash, and then you all can see that if not, what would you all do? If you all want to take your clothes, cupboard ever contaminate karai, right? So to reduce all that, as an adult responsible, you all will have to see that you all plan your arrival before leaving the hostel. Again, what Tushari and I were saying before, coughing and sneezing, disposal of tissues. Hostel ඇතුළේ නිකන් එහෙම tissues දාන්න නැතුව, you all have to see that there could be a bin, right, where you can dispose the tissues. And touching of surfaces, doorknobs and all that, definitely now although you said that the Navy, there has been high numbers, yes. Sorry. We now see that the surfaces are being cleaned, and just like within the university, the hostels will also have to be cleaned as per the guidelines. Hostels also, you all will have to clean your own rooms and bathrooms, just like we clean the rooms in our own houses. Don't expect another healthcare, another service person to come in and clean, because that would be more contamination. So better to clean your own rooms within the hostels also. And I would say the main thing would be you have to clean your bed sheets, pillowcases quite regularly, right? And also no alcoholic drinks or substance abuse, because what we say is, and that should be also within the university, substance abuse or alcoholic drinks or any other of that matter, it reduces social inhibition. Social inhibition reduce karapu gamamma social distancing monat nathi way, right? So it loses the social inhibition, and therefore social distancing and all that would be lost. And we have seen, and we've also students, we have seen that we share things in a hostel, right? We share soap, we share combs and personal items. So no sharing from once the post-COVID, once the university starts, I would recommend that no sharing is being done. And one of the main things that I would like to say is, in the hostel, if you get fever when you are in the hostel, immediately call the UMO and get yourself checked. Do not, never try to go home in a public transport, because as students, if you all have fever and COVID, and if you all try to go home in the public transport, you may infect all others in the public transport, plus you may be infecting all your loved ones at home. So we can quarantine a hostel if you all are there in the hostel. But if you all try to go in a public transport, and if you go home, you all are transmitting, we'll have to quarantine the bus, the home, the village, and all that, right? So as soon as you all feel that you all have fever, get yourself checked by the UMO, and please, the take home message is, don't go home, especially in a public transport. Thank you I think very that much. answers, yeah. Thank you very much, Professor. Thank you very much. Chamodi. ඔව් රමේෂ් මම කැමතියි මීළඟට වෛද්‍ය චන්දිමානි උඳුකොටගේ මහත්මිය වෙත යොමු වීමට. වෛද්‍යතුමියනි අපි දන්නවා මේ කොරෝනා වෛරසය මූලික වශයෙන් පුද්ගලයෙක්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් ඇති කරනවා. ඒ අනුව මේ වෛරසය කොයි ආකාරයෙන්ද පුද්ගලයෙක්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් ඇති කරන්නේ, බලපෑම් මොන ආකාරයිද? ඒ වගේම
තවමත් අපේ රට තුලින් මේ වෛරසයේ බලපෑම පහව ගිහින් නැහැ. ඒ නිසා මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්නට අපි සෞඛ්‍ය සම්පන්නව අපේ ශ්වසන පද්ධතිය මේ කාලය තුළදී පවත්වාගෙන යන්න අපි අනුගමනය කළ යුතු පියවර මොනවද? කොයි ආකාරයෙන්ද අපි අපේ ශ්වසන පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්නේ? මේ කරුණු පිළිබඳ ඔබතුමියගෙන් අදහසක් දැනගන්නට කැමතියි. දැන් COVID-19 ඒ කියන්නේ කොරෝනා වෛරසයෙන් එන ආසාදනය වැඩියෙන්ම ශ්වසන පද්ධතියට තමයි බලපාන්නේ. එහෙම කියලා අනිත් පද්ධති වලට බලපාන්නේ නැහැ කියන එක නෙමෙයි. නමුත් මේක මූලිකවම ශ්වසන ආශ්‍රිත රෝගයක්. එතකොට අපි ගොඩ වෙලාවට රෝග ලක්ෂණ දකිනවා අපි කියනවා මේවට upper respiratory tract symptoms කියලා. ඒ කියන්නේ උණ උගුරේ අමාරුව කියන්නේ උගුර රිදීම ඊට පස්සේ කැස්ස විශේෂයෙන්ම දැන් අපි දැකලා තියෙන්නේ වියලි කැස්සක් තමයි එන්නේ සෙම පිටවන ප්‍රමාණය අඩුයි ඒ වගේම සමහර අයට ගඳ සුවඳ දැනීම අඩුවක් දැනෙනවා ඒ වගේම සමහරුන්ට රස දැනීමේ අඩුවක් දැනෙනවා එතකොට අපි ගත්තහම මුළු ලෝකයේම කොරෝනා රෝගීන් COVID-19 ආසාදිත රෝගීන් ගත්තහම වැඩි ප්‍රතිශතයකට තියෙන්නේ මේ වගේ රෝග ලක්ෂණ. නමුත් මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. සමහර අයට මේක ටිකක් දරුණුවට බලපානවා. එතකොට මේ වෛරසය පෙනහළු ඇතුළට ගිහිල්ලා නියුමෝනියා කියන තත්වයක්. ඒ කියන්නේ පෙනහළු ඇතුලේ ආසාදන තත්වයකට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ මේක තවදුරටත් වැඩි වුණාම මේ නියුමෝනියා තත්ත්වය ගොඩාක් අධික ලෙස දරුණු වෙලා තමයි රෝගීන් ගොඩක් වෙලාවට අමාරු වෙලා එතකොට දැඩි සත්කාර ඒකකයට දාන්න වෙනවා ඊට පස්සේ එතකොට අපිට કૃතිමව ශ්වසනය දෙන්න වෙනවා ඒ කියන්නේ වෙන්ටිලේට් කරනවා කියන එක කරන්න වෙනවා ඒ වගේ තත්වයන් වලට පත් වෙනවා ඉතින් එහෙම එතකොට අපි ගත්තහම මේ රෝගය ගත්තහම අපි දැකලා තියෙන්නේ ගොඩ වෙලාවට එහෙම ගොඩක් අමාරු වෙන්නේ සාමාන්‍ය වයස වැඩි අය කියන්නේ අවුරුදු 60ට වඩා වැඩි වයස අය ඒ වගේම දියවැඩියාව එහෙම නැත්නම් අධික රුධිර පීඩනයෙන් පෙළෙන අය ඊට පස්සේ සමහර අයට නිදාන්ගත ශ්වසන ආබාධ තියෙනවා ඒ කියන්නේ COPD කියන තත්ත්වය ඒ කියන්නේ දුම්පානය නිසා ඇතිවෙන පපුවේ හතිය තියෙන එක බ්‍රොන්කියක්ටේසිස් කියන තත්ත්ව ඒ වගේ සමහරුන්ට නිදාන්ගත ශ්වසන ආබාධ තියෙනවා ඒගොල්ලන්ටත් මේක දරුණු විදිහට බලපානවා ඒ වගේම තමන්ගේ ප්‍රතිශක්තිය අඩු අය ඉතින් ඒ කියන්නේ සමහරුන්ට ඇඟේ තියෙන ප්‍රතිශක්තිය අඩු වෙන්න අපි පිටින් බෙහෙත් කරලා තියන අය ඉන්නවා පිළිකා වගේ තියන අය ඉන්නවා ඒ වගේ ප්‍රතිශක්තිය අඩු අයටත් මේක දරුණු ලෙසම බලපානවා ඉතින් ඔය විදිහට තමයි ඔය රෝගයේ අපි රෝග ලක්ෂණ සහ ඒක තත්ත්වය කියලා ගත්තොත් ඔහොම තමයි ඔක දකින්නේ හැබැයි එහෙම කියලා තරුණ අයට අමාරු වෙන්නේ නැහැ කියලා එකක් නැහැ මොකද අපේ රටේත් අපි මරණ දැක්කම සමහර අය අවුරුදු 40 ගණන් වල එහෙම මරණ තිබුණා ඒ වගේම මේ ඒගොල්ලන්ට සමහර අයට ඔය මම කිව්ව රෝගී තත්ත්ව කිසිම එකක් තිබුණේ නැහැ. හැබැයි කොවිඩ් ආසාදනයෙන් මිය ගියා. ඒ කියන්නේ ඒක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම අපි දැක්ක දෙයක්. ඉතින් එතකොට ඔය අපි විශ්වවිද්‍යාලය ඇතුළත ඉන්න මේ ළමයි ගත්තහම ඉතින් ගොඩ වැඩි හරියක්ම අපේ රටේ ඉන්න නිරෝගීම කොට්ටාශය තමයි විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්නේ. ඉතින් ඒ වුණාට එතකොට අපි ඒගොල්ලන්ට හැදුනායි කියලා අපි හැමෝටම එහෙම අමාරු වෙන එකක් නෑ ගොඩ වෙලාවට ওই විදිහට ඔය upper respiratory tract symptoms තමයි දකින්නේ කියන්නේ උණ වියලි කැස්ස එක. ඉතින් අර මේ ප්‍රොෆෙසර් ශාමිනී කිව්වා වගේ හරි වැදගත් ඒ වගේ රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඊට පස්සේ ගිහිල්ලා මේ යුනිවර්සිටි මෙඩිකල් ඔෆිසර්ව හම්බ වෙලා ඒක දැනුම් දෙන්න. එතකොට ඔයා ඊළඟට අහුව එක තමයි දැන් දීර්ඝ කාලීනව අපි මේ විදිහට කොහොමද අපි මේක ඉන්න ඕනේද කොහොමද ඒක අනිත් ඒවට බලපාන්නේ කියලා. ඉතින් මෙහෙමයි දැන් අර ප්‍රොෆෙසර් නීලිකත් කිව්වා වගේ අපි කොවිඩ් ඉවර නැහැ. අපි මේ හදන්නේ අපේ රට අපේ අර ඇඳිරි නීතියෙන් එළියට ඇවිල්ලා ලොක්ඩවුන් එකකින් එළියට ඇවිල්ලා පුළුවන් විදිහට සාමාන්‍ය තත්වයට ගේන්න. ඉතින් අපි මේකට කියන්නේ නිව් නෝමල් කියලා. අපිට ඉස්සර විදිහටම ඉන්න බෑ. එතකොට අපි ඔය ඇත්තටම අපි ස්වසන පද්ධතිය සුවදායකව තියා ගැනීමම නෙමෙයි අපි ඊටත් වඩා අර කියපු විදිහට මේ social distancing
සහ මේ දෑත් පිරිසිදු කර ගැනීම ඒ වගේ අර කියපු ආකාර විදිහටම ඉන්න වෙනවා. මොකද අපේ ශ්වසන පද්ධතිය නිරෝගී අපේ ශ්වසන පද්ධතිය රෝගී නම් ඉතින් එන්න තියෙන ලෙඩේ හැදීම නෙමෙයි ලෙඩේ උත්සන්න වීමට තියෙන අවස්ථාව වැඩි. හැබැයි අපිට නිරෝගී ශ්වසන පද්ධතියක් තිබුණයි කියලා අපිට ලෙඩේ හැදෙන්නේ නැහැයි කියලා එකක් නැහැ. හැබැයි මට මේ වගේ කියන්න කැමති මේ කාලය ඇතුළත ඇත්තටම ගොඩාක් අර හැමෝම ගෙවල් වලට උණ හින්දා වාහන ගමනාගමනය අඩු වෙලා පරිසර දූෂණය ගොඩාක් දුරට අඩු වෙලා තියෙනවා. ඉතින් මේ පරිසර දූෂණය අඩු වීම නිසා ගොඩක් අයගේ ශ්වසන පද්ධතිය ඇත්තටම නිරෝගී පැත්තට හැරිලා තමයි තියෙන්නේ. මොකද අපිට සාමාන්‍යයෙන් අපි දකිනවා ඇදුම රෝගීන් එහෙම ගොඩක් ඇදුම උත්සන්න වෙලා එනවා. මේ කාලය ඇතුළත ඒ ඉස්සර තරම් අපි උත්සන්න වීම දැක්කේ නැහැ. මොකද ඒක අර පරිසර දූෂණය අඩුවීමත් එක්ක. ඉතින් අපි දීර්ඝ කාලෙම ගත්තහම යුනිවර්සිටි එක ඇතුළේදී හා අපි රටේ ඉන්නකොට මේ අලුත් විදිහට මේ නිව් නෝමල් විදිහට අපි ඉන්නවා නම් අපිට මේක සෑහෙන්න පාලනය කරගන්න පුළුවන්. ස්තුතියි වෛද්‍යතුමියනි. ඒ වගේම මම කැමතියි තවත් විශේෂ කරුණක් පිළිබඳව සාකච්ඡා කරන්න. වෛද්‍යතුමියනි ඔබතුමියත් මේ පෙරදී සඳහන් කළා. ඒ වගේම පසුගිය දිනවල අපි මාධ්‍ය හරහා දුටුවා මේ COVID-19 ආසාදනය වූ පුද්ගලයන් අතරින් ඇතැම් පිරිසක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා එමත් නැත්නම් ඒ සිම්ප්ටොමැටික් තත්ත්වයේ රෝගී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වනවා. නමුත් PCR පරීක්ෂණ තුලින් ඔවුන් COVID-19 ආසාදිතයින් බවට තහවුරු වෙනවා. වෛද්‍යතුමියනි මෙවැනි රෝගී මෙවැනි ආසාදිතයින් තවත් මේ සමාජය තුළ සිටිය හැකිද? එහෙම සිටිනවා නම් අපි කොහොමද ඒ තත්ත්වයෙන් මිදෙන්නේ? ඒ කරුණ වගේම මම කැමති තවත් කරුණක් ඊට එක් කරන්නට. දැන් මේ වෛරසය වෙනුවෙන් යම් දිනක බෙහෙතක් හොයන්නක් අපි සොයා ගත්තත් මේ වන විට මේ කාලයේදී අපි අනුගමනය කරන විවිධ සෞඛ්‍ය පියවරයන් උදාහරණයක් විදිහට ෆේස් මාස්ක් එකක් පළඳින එක, හෑන්ඩ් සැනිටයිසර් භාවිතය, මීටරේ දුර පවත්වා ගැනීම මේ කියන දේවල් අපි තව දුරටත් ඉදිරියට දීර්ඝ කාලීනව මෙවැනි සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය පියවරයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවාද? මේ කරුණු දෙකේ සම්බන්ධයෙන් ඔබතුමිය ගැන අදහසක් දැන ගැනීමට කැමතියි. හරි. මම ඉස්සෙල්ලා කියනවා ඔයාලගේ ඇත්තටම මුල ප්‍රශ්නේ හරි වැදගත් ප්‍රශ්නයක්. මේ asymptomatic patients asymptomatic අය කියන්නේ ඒගොල්ලන්ට COVID-19 වෛරසය ආසාදනය තියෙනවා හැබැයි රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ. දැන් දැනට අපි ලංකාව ගත්තහම ඇත්තටම අපි කියනවා මේක සමාජගත වෙලා නැහැ කියලා මේ රෝගී තත්වය. එතකොට අහුවෙන හැමතිස්සෙම අපිට රෝගීන් හම්බුණා නම් ඒ වාටේ contact tracing ඒ කියන්නේ ඒගොල්ලන් කාටද සම්බන්ධකම් පැවැත්වුවේ කියලා ඒගොල්ලන්ව හොයාගෙන ඒගොල්ලන්ට පරීක්ෂණ කරලා සේරම හොයාගෙන තියෙන. ඉතින් මේක ටිකක් හරි કૃතිම තත්වයක්. මොකද ඒගොල්ලන්ව හොයාගෙන එක්රාසු කරලා එළියට යන්න දෙන්නේ නැතුව ඒ වගේ එකක් තමයි තියෙන්නේ. හැබැයි දැන් අපි ඒක හින්දා අපි හිතනවා මේක සමාජගත වෙලා නැහැ. අපි සේරම හොයාගෙන තියෙන්නේ කියලා. නමුත් COVID-19 ගත්තහම මේ රෝග ලක්ෂණ පෙන්වන්න නැති ලොකු කට්ටියක් ඉන්නවා. ඒ රෝග ලක්ෂණ පෙන්වන්න නැති කට්ටියට COVID PCR කරාම ඒක පොසිටිව් ඒ කියන්නේ ඒක රෝගේ ආසාදනය වෙලා තියෙන හින්දා ඒගොල්ලන්ගෙන් තව එක්කෙනෙක්ට ඒ රෝගය බෝ වෙන්න පුළුවන්. ඉතින් එතකොට දැන් එක්කෙනෙක්ට තියෙනවා නම් යාට රෝග ලක්ෂණක් නැත්නම් හිතන්න යුනිවර්සිටි එක වගේ පරිසරයක ඉන්නකොට යාගෙන් තව එක්කෙනෙක්ට යන්න පුළුවන්. තව එක්කෙනෙක්ට යන්න පුළුවන්. තුන්වෙනි හතරවෙනි එක්කෙනාට ගියාම රෝග ලක්ෂණ පෙන්눔 කරන්න පුළුවන්. නමුත් අර කොට්ටාශයේම ඒගොල්ලන් ඔක්කොටම ලොකු ප්‍රමාණයකට ආසාදනය වෙලා ඉවරයි. හැබැයි දැන් තමන්ට රෝග ලක්ෂණ තිබුණ නැතත් තමන් හරියට දෑත් පිරිසිදු කරගන්නවා නම් තමන් හරියට මාස්ක් එකක් පාවිච්චි කරගෙන නම් ඉන්නේ. ඒතකොට තමන්ට රෝග ලක්ෂණ නොතිබී තමන්ට ආසාදනය තිබුණත් තමන්ගෙන් තව එක්කෙනෙක්ට යන්නේ නැහැ. එතකොට අපිට මේ පැතිරීම වළක්වා ගන්න පුළුවන්. මොකද මම දන්නේ මට තියනවද නැද්ද කියලා. ඒකනේ අපිට රෝග ලක්ෂණ නැත්තම් හොයන්න බැරි එක. හැබැයි මම හැමතිස්සෙම පරිස්සම් නම් අර කියන ක්‍රම වේදේ අපි අනුගමනය කරනවා නම් මගෙන් තව එක්කෙනෙක්ට යන්නේ. එතකොට මගේ තියෙන විදිය හැටියට අපි දැන්ට හොයාගෙන තියෙන හැටියට එතකොට ඒ ආසාදනය වෙලා තියෙන එක්කෙනාගේ වෛරස් ලෝඩ් එක ටික අඩු වෙලා එයා ඊට පස්සේ ආසාදනය නොවන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එතකල් ඒ විදිහට ඉන්න ඕනේ. දැන් විශ්වවිද්‍යාලයේ අනිත් වැදගත්කම තමයි මම කිව්වේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යුන් කියන්නේ අපේ ලංකාවේ නිරෝගී කොටසක්. ඕගලන් තරුණයි, ඔයාලා පොඩි, ඕගලන්ගේ ශ්වසන පද්ධති හොඳයි, මේ ඕගලන්ගේ සාමාන්‍ය ශරීර සුවය හොඳයි. දැන් මේ හැබැයි හිතන්න දැන් මේ ලෙඩ හැදුනතින් කමියුනිටි ඒ කියන්නේ අවට මේ රටේ අපේ ඉන්නවා ලොකු වයස්ගත කොට්ටාශයක් ඉන්නවා. ශ්වසන රෝග තියන අය ඉන්නවා, දියවැඩියාව තියන අය ඉන්නවා, ප්‍රෙෂර් තියන අය ඉන්නවා. මේගොල්ලන්ට මේ රෝගය
ඔයාලා පරිස්සම් නොවි විශ්වවිද්‍යාලේ ඉන්නවා නම් මට ඕක හැදෙන එකක් නෑ හැරි ඔයාලා ඒක ගැන ගණන් ගන්නේ නැතුව ඉන්නවා නම් ඕගලන්ට රෝගය ඇඟට ආවට පස්සේ ඔයාලා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේත් නැත්තම් ඔයාලා නැවත ගෙදර ගියාම ගෙදර අම්මලා තාත්තලාට හැදෙන්න පුළුවන් ආච්චිලා සීයලා ඉන්නවනේ ඒගොල්ලන්ට හැදෙන්න පුළුවන් ඒගොල්ලන්ට හොඳට අමාරු වෙලා එන්න පුළුවන් ඉතින් ඒක හින්දා ඕගලන් විශ්වවිද්‍යාල සිසුන් වශයෙන් ඕගලන්ගේ social responsibility එකක් තියෙනවා ඒ කියන්නේ ඕගලන්ගේ වගකීමක් තියෙනවා මේක තමන්ගේ ශරීර සෞඛ්‍යම නෙමෙයි මේක අපි මුළු රටේම ශරීර සෞඛ්‍ය දැන් දැක්කනේ අපි මේ ළඟදී දැක්ක දැන් අර නාවික හමුදාවේ ඒක හරි ඉක්මනට පැතිරිලා ගියානේ දැන් හිතන්න ඒගොල්ලන් ගොඩාක් අය ඒගොල්ලන් තරුණයි ඒගොල්ලන් හොඳ සෞඛ්‍ය සුවයෙන් ඉන්නේ ඉතින් ඒගොල්ලන්ට ලොකුවට අමාරුුනේ නැහැ හැබැයි හිතන්න ওই විදිහට පැතිරුණ තින් ගමක් ඇතුලේ එතකොට එතන ඉන්නවා වයස්ගත අය ඉන්නවා මේ තව රෝග තත්ත්ව අය ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට මේක උත්සන්න වෙලා එන්න පුළුවන්. ඒක තමයි අපි පිටරටවල් වල දැක්කේ. අපි ලංකාවේ අපි මේක පාලනය කරගත්ත හින්දා අපි එහෙම දැක්කේ නැහැ. ඉතින් එතකොට විශ්වවිද්‍යාලයක් ඇතුළේදී මේක ඇවිල්ලා ඕගොල්ලන් නොදැන කමියුනිටි එකට ගිහිල්ලා මේක දුන්නොත් දැන් රට පුරා රට වටේම ඉන්න ළමයි විශ්වවිද්‍යාලයට එනවා. ඇවිල්ලා ඒක ගිහිල්ලා පැත්තට ගියොත් මුළු රටටම ඕගලන්ගෙන් යන්න පුළුවන් කියලා හරිම වැදගත් අර මේ ප්‍රොෆෙසර් ශාමිනී ඩොක්ටර් තුෂාරි කියපු විදිහට පරිස්සම් වෙන එක මොකද ඒක ඕගලන්ගෙන් සමාජයට තියෙන ලොකු වගකීමක් මේ වෙලාවේ ඒ විදිහට පරිස්සම් වෙන එක මොකද තරුණ කට්ටිය තමයි ගිහිල්ලා වැඩිහිටිය අයට දෙන්නේ දුන්නාම ඒගොල්ලන්ට තමයි ගොඩක් අමාරු වෙලා මරණයට පත් වෙන්නේ එතකොට ඔයා මගෙන් ඊළඟට ඇහුවේ අපි දිගටම මේ විදිහට වැක්සින් එකක් ඒ කියන්නේ ප්‍රතිකර්ම නැතුව මේ විදිහට ඉන්නවද කියලා. ඉතින් ඔව් ඒකේ උත්තරේ ඔව්. මොකද අර ප්‍රොෆෙසර් නීලිකා කිව්වා වගේ ඉතින් අපිට හොඳ වැක්සින් එකක් හරි මොකක් හරි එකක් ආවොත් ඒක අපිට එන්න කල් යනවා දැනට එහෙම නැහැ. දැනට ගොඩක් පරීක්ෂණ පවත්වාගෙන යනවා විවිධාකාර ප්‍රතිකර්ම මත. නමුත් තාම එකක්වත් හරියටම නිශ්චිතව මේකයි කියලා හොයාගෙන නැහැ ලංකාවෙත් අපි හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන බෙහෙත දෙනවා මේ COVID-19 ආසාදිත රෝගීන්ට හැබැයි ඒකටත් තාම හරියටම ඒකෙන් සනීප වෙනවා කියලා දෙයක් හොයාගෙන නැහැ. ඉතින් අපි ඉස්සරහටත් මේ විදිහටම තමයි අපි හරියට ඒ මොකක් හරි කොහොමද මෙහෙම වෙන්නේ කියන්නේ ඉස්සරහට COVID-19 කොහොමද අපි ලෝකයේ දකින්නේ ලංකාවේ දකින්නේ කියලා දැනගන්න කාලේ අපිට මේ විදිහට තමයි ඇත්තටම ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් මේකෙන් අනිත් වසන රෝගවලට සෑහෙන හොඳ බලපෑමක් තියෙනවා. මොකද ඉතින් අනිත් දැන් අපි ඉන්ෆ්ලුවෙන්සා ඒ වගේ ඒවත් ඔය ගොඩක් ඔය විදිහටම තමයි බෝ වෙන්නේ. ඉතින් ඒවත් අඩු වෙලා යනවා මේ විදිහට අපි පරිස්සම් වුණාම. ඔව් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමියන් ඔබතුමියට. රොමේෂ් මගේ ඊළඟ ප්‍රශ්නය යොමු වන්නේ සාගරී ද සිල්වා වෛද්‍යතුමිය වෙතයි. වෛද්‍යතුමියනි COVID-19 හමුවේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් පසුව අපගේ වෛද්‍ය මධ්‍යස්ථාන ආශ්‍රිතව පහසුකම් පවත්වාගෙන යන්නේ කෙසේද? රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ විශ්වවිද්‍යාලයේ පරිපාලනය මගින් වෛද්‍ය මධ්‍යස්ථාන හා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පහසුකම් වල තිබූ තත්වයට වෙනස් තත්වයකට යම්කිසි වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවද කියන එක තමයි මගේ ප්‍රශ්නය වෙන්නේ වෛද්‍යතුමියනි. Yes, thank you, Ramesh. First of all, let me thank the media unit of our university for organizing this session. It's a very timely discussion. And I would like to say now, the university has already reopened for the staff. Actually, it reopened on the 11th of May for 1/3 of the staff. So before the reopening, the Vice Chancellor very wisely appointed a committee of experts to make guidelines so that our staff and students will remain safe during this pandemic. So this committee has made some guidelines to be followed by each of the faculties in their own way. And this particular guideline, the set of guidelines are in parallel to what is told by the Ministry of Health. And this committee is chaired by our Dean of the Medical Faculty, Professor Surangi. And the medical center is also following these guidelines and making necessary arrangements to meet these guidelines.
let me tell you a little bit about what happens when the virus comes into the body of a person. Now, for about 7 to 14 days, this person will not show any symptom. That this person will not know that he is carrying the infection. And sometimes if he is very healthy, like a university student, it will just pass off without getting noticed, because that person's immunity is very good. Only those who fail and those whose immunity is weak, the infection shows. So they will get things like sore throat, fever, and cough, shortness of breath, those things. So, and that stage will also last for another 7 to 10 days. And sometimes they might get secondary bacterial infections and so forth. Now, what we are trying to do is to, one thing, we have, when identified that a person is having this infection or suspected of having this infection, we have to isolate. We are not sort of condemning that person or like that, but we have to isolate so that this person will not spread it to other people or the community. So therefore, we are taking certain precautions in the university so the university community does not get infected. What we are doing initially is we are not admitting people with high fever to the university. So at the main gate, there will be security personnel who will check your temperature, and they will make sure that those who enter have a temperature less than 37.2. If they have a higher temperature, they are isolated outside the university for one of the doctors to make a risk assessment. So our doctors, by a phone call, will make a risk assessment of this person. And if identified as a COVID suspect, this person will be referred to the health authorities, that is the Kalubowila Hospital or IDH, based on the advice they give. So those who enter into the university basically will not have a high temperature. But we have also advised at the entry of all buildings, somebody will be rechecking the temperature. Further, everybody is expected to wear a mask when they come into the university. And those who don't come with masks are asked to go back. So at the entry of each building, it is rechecked, simply because some people think that they don't have corona, but their fever is due to some other problem, maybe fatigue or another small viral infection. And they decide to take 2 Panadols that will reduce their temperature, so they just come. For those people will be caught at the entrances to the buildings, because at one point or other, their temperature will come up and we can find them out. Now, as I was saying, you have to follow strict guidelines when entering a community space. That is, we are going to make sure that you use clean your shoes, because you have to walk through a disinfectant area, and you have to wear mask and protective attire, and you have to keep your social distancing. All that you have to maintain. Further, like medical center, we will be documenting all the students or staff who come for treatment, because if any case somebody is suspected, we have all the records of that person.
So, but sub-community spaces, say like lecture rooms and all, of course, you are expected to maintain social distancing and wear a mask, that's all. And personal spaces, you are expected to follow your own way, like when you are inside your hostel room, if you are sharing with somebody, again, then of course you have to wear a mask and keep the distance, and you have to clean that area and sanitize with sanitizing liquid. Those things you all are supposed to do in your personal spaces. Now, medical center, apart from being this community space, it's also a space where only ill people come. Now, the guidelines are very strict because if somebody with COVID comes, the center will be infected, and then it will be like a small hub of infection. Therefore, what we have done is we are expecting anybody who wants treatment first to call us in a WhatsApp number, which will be given to you. That will be the number of one of the doctors in the medical center. So when that person calls, he or she can tell the problems he's having. So I strongly advise you only to tell all the symptoms you have. ඕගොල්ලන් දැන් අසනීපයක් වෙච්ච වෙලාවක වෛද්‍ය මධ්‍යස්ථානයේ ඩොක්ටර් කෙනෙකුට වීඩියෝ කෝල් එකක් දාන්න පුළුවන් WhatsApp නම්බර් එකෙන්. වීඩියෝ කෝල් එකක් බැරි නම් සාමාන්‍ය කෝල් එකකින් හරි ඕගොල්ලෝ කියන්න ඕන ඕගොල්ලන්ට තියෙන symptoms. ඕගොල්ලෝ හිතන්න එපා මට තියෙන gastritis මේ කියලා කියන්නේ නැතුව බඩ රිදෙනවද කැස්සද මොකද්ද කියන ඕගොල්ලන්ට දැනෙන දේ පමණක් පවසන්න. The doctor who takes the call will do a risk assessment. First, he will check whether you can be infected with corona or not by a series of questions. And if you are identified as a corona risk patient with corona, there is an isolation room. The isolation area is away from the medical center. We have already prepared it. So that person will be sent there, and that person will be referred to the health authorities using the proper guidelines. If the person is not having corona infection, if that person is not a suspected person, then the treatment would be that person is invited to the medical center where we will be giving treatment. But of course, the treatment we are giving is not like before. We will not be asking you to come straight to the inside the center. You have to come there, you have to call, then we will be issuing medicine through a small window where you can get your medicine and go back. But because you are all of you will be under monitoring, because if anybody gets the infection at least later on, then we will be able to follow you up. So further, we have a good team, our doctors and nurses, there's pharmacists, now 3 pharmacists, and then we have our PHI section. Now, our team is very well equipped. We have also got personal protective equipment. The university was very quick in arranging all that. So the staff is well protected, and we have got the necessary medicine. So we are quite ready when you all come in. Further, our medical center will be disinfected every 4 hours, and if somebody suspected is found out, our PHI section will make sure that that area is also disinfected properly. So you don't have to worry. All I'm asking is
those who are having any symptom of fever, cough, sore throat, please do not come into the university. Stay away and get treatment elsewhere. If you do come, these are the things which I have told, which will be followed if you do come with the infection, because there is a risk of spreading it to other people at this time. Thank you. Thank you very much, Madam. Then Basat. මීළඟ ප්‍රශ්නයක් යොමු වන්නේ සාගරේ ඩි සිල්වා වෛද්‍යතුමියටමයි. වෛද්‍යතුමියනි ඔබ පැවසුවා වෛද්‍ය මධ්‍යස්ථානයේ මේ වන විට සූදානම කොහොමද වෛද්‍ය සිසුන් පැමිණියාම ඔවුන්ට පහසුකම් සැපයෙන්නේ කොහොමද කියලා. අපි ඊළඟට ඔබෙන් අසන්නට කැමති සිසුන්ට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ වගේම ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීමට යම් ක්‍රමවේදයක් වෛද්‍ය මධ්‍යස්ථානයේ සතු පවතිනවාද කියලා. ඒ වගේම ශිෂ්‍යයන්ගෙන් ඔබට ලැබිය යුතු සහයෝගය කුමක්ද මේ ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ සිසුන් දැනුවත් කරන්න ශිෂ්‍යයන්ගෙන් විවිධ සංගම් තියෙනවා ශිෂ්‍යයන් සතුව විවිධ සංවිධාන තියෙන ඔවුන්ගෙන් ඔබට ලැබිය යුතු සහයෝගය කුමක්ද කියලා මම අහන්න කැමතියි. මොකද මේ වන විට විවිධ මිත්‍යාවන් පවතිනවා. කොරෝනා වෛරසය මේ විදියට බලපවා ගන්න පුළුවන්, මෙන්න මේ විදියට බලපවා ගන්න පුළුවන් කියලා විවිධ බෙහෙත් යොදා ගන්නට යොමු වෙලා තියෙනවා සමාජයේ. ඒ නිසා මේ වැරදි ආකල්ප වලින් මුදවගෙන ශිෂ්‍යයන්ව නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කරන්න කුමන ක්‍රියාමාර්ගයක්ද වෛද්‍ය මධ්‍යස්ථානයේ සතුව තියෙන්නේ? දැන් මෙහෙමයි දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියන්නේ මේ රටේ ඉන්න ඉතාම උගත් පිරිසක්. එතකොට now in the social media ඒ කියන්නේ නිවුස් වලට අත්පත්‍රිකා පුවත්පත් හැම එකෙම තම තමන් මේ රෝගයෙන් වැළකී යුතු පිළිබඳ ඇතිතරම් උපදෙස් දීලා තියෙනවා already. So what I feel is there is not much more information that we should give, except if somebody finds out any other things by the virus, like for example if there are emerging strains of virus which show other symptoms, not only respiratory problems, but they get tummy aches. There have been a few cases identified like that. So එහෙම extra මොනවා හරි inform කරන්න අවශ්‍ය වුණොත් මිස මට හිතෙන්නේ නැහැ තව දේවල් තියෙනවා කියලා මේගොල්ලන්ව දැනුවත් කරන්න පුළුවන්. මොකද සමාජ මාධ්‍ය වලින් ඇතිතරම් ඒගොල්ලන්ට උපදෙස් උදේ ඉඳන් හවස වෙනකන් දෙනවා, නිවුස් වලට කියනවා. අනිත් එක දැන් ඔය ඕගොල්ලෝ මේ හදන මේ ඩිස්කෂන් එක ඔස්සේ ඒගොල්ලන් ඉතා හොඳින් දැනුවත් වෙනවා. මට ඉස්සෙල්ලා කතා කරපු වෛද්‍ය වරියන් ඉතා හොඳින් ඒක කිව්වා කොහොමද ඒගොල්ලෝ ඉන්නවන හොස්ටල්ස් වල එහෙම කියලා. නමුත් ඊට අමතරව මොනවා හරි දැනගන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එකක් දෙනවා. ඒකට කෝල් කරලා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඕනෑම වෙලාවක තව දුරට දැනගන්න පුළුවන්. මට හිතෙන්නේ දැනුවත්කම අතින් නම් ඔයිට වඩා මං හිතන්නේ කිසිම රටක මේ මිනිසුන් මෙලෙස දැනුවත් කරලා තියෙනවා කියලා කොරෝනා සම්බන්ධව. මොකද දැන් ඇතිතරම් කියලා තියන්නේ තමන් ප්‍රවේශම් වෙන්න ඕන විදිය. දැන් යුතුයකම තමයි ඒ ඩිසිප්ලින් එකෙන් ඒ වගකීමෙන් තමන් ඒ ක්‍රියාකාරකම් සිදු කරන එක. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමියනි. චමෝදි. ඔව් වසත්. ඉතින් අපි හිතනවා අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යවන්ට එහෙමත් නැතිනම් අනාගතේ මේ රට ලෝකය බාර ගැනීමට සිටින අපේ විද්‍යාර්ථීන්ට සමස්ත සමාජයේටම ආදර්ශයක් වෙමින් මේ පැන නැගුණු COVID-19 වසංගතය COVID-19 අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය වටිනා සෞඛ්‍ය උපදෙස් රාශියක් අද අපේ මේ වැඩසටහන හරහා දැන කියා ගන්නට අවස්ථාව ලැබෙන්නට ඇති කියලා. ඉතින් මේ COVID-19 වසංගත තත්ත්වය යටතේ ඉතාමත් කාර්ය බහුල වැඩ රාජකාරීන් රැසක් මැද්දේ අපේ ආරාධනය පිළිගෙන අද අපේ මේ වැඩසටහන හා එක්වෙමින් ඒ වටිනා උපදෙස් අප වෙත ලබා දීම පිළිබඳව අපි අපේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය මහත්මීනි ඔබ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව අද අපේ මේ කතිකාවත හා එක්ව
ශ්‍රී විශ්වවිද්‍යාලයේ ඩෙන්ගු පර්යේෂණායතනයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නීලිකා මලිවිගේ මහත්මියනි, ශ්‍රී විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාරි දිසානායක මහත්මියනි, ශ්‍රී විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශාමණී ප්‍රතාපන් මහත්මියනි, ශ්‍රී විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දිමානි උඳුගඩගේ මහත්මියනි, එවැගේම ශ්‍රී විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිණී වෛද්‍ය සාගරේද සිල්වා මහත්මියනි, ඔබේ වටිනා කාලය ශ්‍රමය අප වෙනුවෙන් වැය කර ගනිමින් අද අප හා එක්වීම පිළිබඳ ඔබතුමියන්ලා හට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් මතක් කළ යුතුයි අපේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමිය මහාචාර්ය සුරංගී ජී යසවර්ධන මහත්මිය. එතුමියත් අද අපේ මේ වැඩසටහන සාර්ථක කරගන්නට ඉතාමත් වැදගත් මඟ පෙන්වීමක් අපිට ලබා දුන්නා. ඉතින් පීඨාධිපතිතුමියනි ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි ඒ ලබා දුන් මඟ පෙන්වීම වෙනුවෙන්. එසේනම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල විකාශන ඒකකය ජපුර වොයිස් TV හරහා සිදු කරන වැඩසටහන් මාලාවේ තෙවන නිල සාකච්ඡාව මෙලෙස නිමාවට පත් වෙනවා. මෙවැනි තවත් හරවත් වූ වැදගත් වූ සාකච්ඡාවන් සමග එක්වීමට ආරාධනා කරනවා ඔබට රැඳෙන්න දිගටම වොයිස් TV සමගින්. ස්තුතියි.